ගිය සතියේ අපි පාඩම නවත්තපු තැන ඇල්කීනයකට ඉලෙක්ට්‍රෝබිලිකයක් පහර දෙනකොට පයි බන්ධනය බිඳෙන දිශාව අනුව ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව වෙනස් වීම ගැනයි කතා කරේ. පයි බන්ධනය දකුණු පැත්තට බිඳුනොත් වම් පැත්තේ කාබන්ට ධනාරෝපණය, පයි බන්ධනය වම් පැත්තට බිඳුනොත් දකුණු පැත්තේ කාබන්ට ධනාරෝපණයක් ලැබෙනවා කිව්වා. මේ විදිහට ප්‍රතික්‍රියාවලදී හැදෙන කාබන් පරමාණුව මත ධනාරෝපණයක් තියෙන අයනවලට අපි නමක් කිව්වා කාබෝ කැටායන කියලා. නමක් කිව්වා අපි කාබෝ කැටායන කියලා. රයිට්? අද දවසේ අපේ පාඩම කාබෝ කැටායන ස්ථායීතාව. මාතෘකාව කාබෝ කැටායන ස්ථායීතාවේ ඊටාම වැදගත් කොටස. මාතෘකාව කාබෝ කැටායන ස්ථායීතාව. කාබෝ කැටායන ස්ථායීතාව. කාබෝ කැටායන ස්ථායීතාව. කාබෝ කැටායන ස්ථායීතාවයේදී කාබෝ කැටායන ස්ථායීතාවයේදී අපි කතා කරන්නේ මෙන්න මෙහෙම. අපි කාබෝ කැටායන ස්ථායීතාවයේ සාකච්ඡා කරන්න කලින් හරිද ළමයි? කාබෝ කැටායන වල ස්ථායීතාවයේ සාකච්ඡා කරන්න කලින් අපි ඉස්සල්ලාම කාබෝ කැටායනයක් කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරමුකෝ. මොකක්ද කාබෝ කැටායනයක් කියන්නේ? හරිද? ඒතර ඔයාලා අපි ගිය සතියේ සාකච්ඡා කරපු දේ මතක නම් කාබන් පරමාණුවක් මත ධනාරෝපණයක් තියෙන ඕනම කෙනෙකුට අපි කියනවා කාබෝ කැටායනයක් කියලා. රයිට්? කාබන් පරමාණුව මත ධනාරෝපණයක් තියෙන ඕන කෙනෙකුට අපි කියනවා කාබෝ කැටායනයක් කියලා. කියන්න. කාබන් පරමාණුව මත ධන ආරෝපණයක් සහිත කාබන් පරමාණුව මත ධන ආරෝපණයක් සහිත අයනයක් කාබෝ කැටායනයක් ලෙස හඳුන්වයි. කාබන් පරමාණුව මත ධන ආරෝපණයක් සහිත අයනයක් කාබෝ කැටායනයක් ලෙස හඳුන්වයි. කාබන් පරමාණුවක් මත ධනාරෝපණයක් තියෙන අයනයක් අපි කියනවා කාබෝ කැටායනයක් කියලා. එතන මේ කාබෝ කැටායන වලදී අපි කාබෝ කැටායන ප්‍රධාන වශයෙන් ආකාර 3කට බෙදනවා. ඒකේ පළවෙනි එක තමයි ප්‍රාථමික කාබෝ කැටායන. හරි. අපි සටහන ලියමු මෙහෙම. ලියන්න. ප්‍රධාන වශයෙන් කාබෝ කැටායන ආකාර 3කින්. ප්‍රධාන වශයෙන් කාබෝ කැටායන ආකාර 3කින්. එක පළවෙනි එක ලියන්න ප්‍රාථමික කාබෝ කැටායන. දෙවෙනි එක ලියන්න එපා. හරිද? අපි ප්‍රාථමික කාබෝ කැටායන කියන්නේ මොකක්ද කියලා ලියලම දෙවෙනි එක ලියමු. හරිද? ප්‍රාථමික කාබෝ කැටායන. ඒතර ප්‍රාථමික කාබෝ කැටායනයක් කියනවා පුතේ. රයිට්? ප්‍රාථමික කාබෝ කැටායනයක් කියන්නේ මෙන්න මේ ධනාරෝපණය තියෙන කාබන්ට හරිද? ධනාරෝපණය තියෙන කාබන්ට අනුයාත. ඒ කියන්නේ ධනාරෝපණයේ තියෙන කාබන්ට එක පැත්තකින් විතරක් ආර් කාණ්ඩයක් බැඳිලා නම් හරිද? එක පැත්තකින් විතරක් ආර් කාණ්ඩයක් බැඳිලා නම් අපි ඒකට කියනවා ප්‍රාථමික කාබෝ කැටායනයක් කියලා. ධනාරෝපණයේ තියෙන කාබන්ට එක පැත්තකින් විතරක් ආර්. ඔය ආර් කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් CH3. මේ CH3. ඒතර අතර බැඳිලා තියෙන්නේ මේ ධනාරෝපණයේ තියෙන කාබන්ට බැඳිලා තියෙන කාබන් පරමාණු. ඉතින් ඒ නිසා කවුරු හරි ධනාරෝපණයේ තියෙන කාබන්ට එක පැත්තකින් කාබන් පරමාණු බැඳිලා තියෙනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. කාබන් පරමාණු බැඳිලා තියෙනවා කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ආර් කාණ්ඩයක් කියලා තමයි බොහෝ දුරට කියවෙන්නේ. රයිට්? දැන් අපි ප්‍රාථමික කාබෝ කැටායන යටතේ ලියාගමු. ධනාරෝපණය සහිත කාබන්ට
ධනාරෝපණය සහිත කාබන්ට එක්පසකින් පමණක් R කාණ්ඩ වරහන් ඇතුලේ හෝ කාබන් පරමාණුව R කාණ්ඩ වරහන් ඇතුලේ හෝ කාබන් පරමාණුව බැඳී ඇතිනම් එය ප්‍රාථමික කාබ කැටායනයක් වේ. හරි. එතකොට මේ ධනාරෝපණයේ තියෙන කාබන්ට එක පැත්තකින් R, එතකොට අනිත් පැත්තෙන් තියෙන H දෙකක්. එතකොට අපි ඒකට කියනවා ප්‍රාථමික කාබ කැටායනයක් කියලා. හරි නේද? ප්‍රාථමික කාබ කැටායනයක් කියන්නේ ඒකට. එතකොට ඒක තමයි වුණ පළවෙනි එක. අපේ දෙවෙනි එක ලියා ගන්න දෙක. දැන් ඔන්න එක ගැන ඉවරයි. දෙක ද්විතීක කාබෝ කැටායන. secondary කාබෝ කැටායන. හරි. ද්විතීක කාබෝ කැටායන. primary secondary. right. ද්විතීක කාබෝ කැටායන. එතකොට මේ ද්විතීක කාබෝ කැටායනයක් secondary කාබෝ කැටායන එකක් කියලා කියන්නේ මෙන්න මේ ධනාරෝපණයේ තියෙන කාබන්ට දෙපැත්තකින් R කාණ්ඩ බැඳිලා. මේ ධනාරෝපණයේ තියෙන කාබන්ට දෙපැත්තකින් R කාණ්ඩ බැඳිලා නම් හරිද? දෙපැත්තකින් R කාණ්ඩ බැඳිලා නම් අපි ඒකට කියනවා ද්විතීක කාබෝ කැටායනයක් කියලා. හරිද? ධනාරෝපණයේ තියෙන කාබන්ට දෙපැත්තකින් R කාණ්ඩ බැඳිලා නම් ඒකට අපි කියනවා ද්විතීක කාබෝ කැටායනයක් කියලා. right? ලියන්න. ධනාරෝපණයේ සහිත කාබන්ට ඒක යටතේ ද්විතීක කාබෝ කැටායනය යටතේ ධනාරෝපණයේ සහිත කාබන්ට දෙපසකින් කියන්නේ දෙපසකින් R කාණ්ඩ එතනත් වරහන් ඇතුළේ එනවා හෝ කාබන් පරමාණු දෙපසකින් R කාණ්ඩ ඒකත් වරහන් ඇතුළේ එනවා හෝ කාබන් පරමාණු බැඳී ඇතිනම් R කාණ්ඩ හෝ කාබන් පරමාණු බැඳී ඇතිනම් එය ද්විතීක කාබෝ කැටායනයකි. ධනාරෝපණයේ තියෙන කාබන්ට දෙපැත්තෙන්ම R කාණ්ඩ බැඳිලා නම් අපි ඒකට කියනවා ද්විතීක කාබෝ කැටායනයක් කියලා. එතකොට එතන තියෙන්නේ දෙපැත්තකින් R තියෙනවා එක පැත්තකින් H තියෙනවා. ඒවයි තියෙන්නේ. දෙපැත්තකින් R තියෙනවා එක පැත්තකින් H තියෙනවා. එතකොට ද්විතීක කාබෝ කැටායන. ඊට තුන්වෙනි එක ලියන්න තෘතීක කාබෝ කැටායන. tertiary කාබෝ කැටායන. තෘතීක කාබෝ කැටායන. මේ තෘතීක කාබෝ කැටායනය කියලා කියන්නේ දැන් තේරුම් ගන්න ලේසියි. ඉතින් ප්‍රාථමික කියන්නේ එක පැත්තෙන් නම් ද්විතීක කියන්නේ දෙපැත්තෙන් නම් තුන්වෙනියට අපි කතා කරන තෘතීක කාබෝ කැටායනය කියන්නේ ධනාරෝපණයේ තියෙන කාබන්ට මෙහෙම තුන් පැත්තෙන් R කාණ්ඩ තියෙනවා නම් හරිද? තුන් පැත්තෙන් R කාණ්ඩ තියෙනවා නම් ඒක තෘතීක කාබෝ කැටායනයක් වෙනවා. තුන් පැත්තෙන් R තියෙනවා නම් එන තුන් පැත්තෙම කාබන් පරමාණු තියෙනවා නම් අපි ඒකට කියනවා තෘතීක කාබෝ කැටායනයක් කියලා. ධනාරෝපණයේ සහිත කාබන්ට තුන් පැත්තෙන්ම R කාණ්ඩ බැඳී ඇතනම් තුන් පැත්තෙන්ම R කාණ්ඩ බැඳී ඇතනම් එය
එය තෘතීක කාබොකැටායනයක් වේ. ධනාරෝපණයේ තියෙන කාබන්ට තුන් පැත්තෙන් මාර්කාණ්ඩ මැදිලා නම් ඒකට අපි කියනවා තෘතීක කාබොකැටායනයක් වේ. ප්‍රාථමික කාබොකැටායනය, ද්විතීක කාබොකැටායනය සහ තෘතීක කාබොකැටායනය. එතකොට මේ තියෙන ප්‍රාථමික, ද්විතීක, තෘතීක කාබොකැටායන. හරි නේද? හැබැයි මෙතනදී මේ තුනට අමතරව මම තව එක්කෙනෙක් දීලා තියෙනවනේ මේ මීතයිල් අයනේ. මීතයිල් කාබොකැටායනේ. ඒතර මීතයිල් කියන්නේ කාබොකැටායන, මීතයිල් අයනය කියන්නේ කාබොකැටායනයක් තමයි. හැබැයි දැන් ඔය අර්ථ දැක්වීම වලට අනුව ඒක ප්‍රාථමික වලට ගැලපෙන්නේ නැහැ, ද්විතීක වලට ගැලපෙන්නේ නැහැ, තෘතීක වලට ගැලපෙන්නේ නැහැ. දැන් ප්‍රාථමික කිව්වේ අපි එක පැත්තකින් හෝ එක පැත්තකින් ආර් කාණ්ඩ තියෙන්න ඕනේ කියලා කිව්වනේ. දැන් මෙතනදී එක පැත්තකින්වත් ආර් කාණ්ඩ නැහැ, තුන් පැත්තෙම තියෙන්නේ හයිඩ්‍රජන්. ඉතින් මේ මීතයිල් කාබොකැටායනය කියන්නේ ඇත්තටම ප්‍රාථමික කාබොකැටායනයක්ම නොවුනත් අපි ඒකත් මේ ප්‍රාථමික කාබොකැටායන ගොඩටම දාලා තමයි සාකච්ඡා කරන්නේ. එයාව වෙනම තනි කරන්නේ ප්‍රාථමික කාබොකැටායනයක් විදිහටම අරගෙන තමයි මීතයිල් කාබොකැටායනයක් සලකන්නේ. නමුත් එයාවත් ඇඳ ගන්න කෝකටත් මේ ටික ඇඳ ගන්න හැමෝම ඇඳ ගන්න මේ ටික ඔක්කොම ඉක්මනින් ඇඳ ගන්න. ඇඳගෙන ඉවරද ළමයි?
ඉවරනම ටක් ගාලා කවුරුන් මැසේජ් එකක් එහෙම දාන්නේ. right. ප්‍රාථමික ද්විතීක තෘතීක කාබෝ කැටයන. ඔන්න දැන් කාබෝ කැටයන දැන් අඳුරනවා. ඒ කියන්නේ කාබෝ කැටයන යන මොනවද කියලා අපි ලොකුවට තේරුම් කරන්න ඕනේ නෑනේ දැන්. දැන් ඔයාලට කාබෝ කැටයනයක් කියන්නේ මොකක්ද කියලා හොඳටම තේරෙන්න ඕනේ. ඒතර කාබෝ කැටයනයක ස්ථායීතාවය කොහොමද ඇති වෙන්නේ? ඕකනේ දැන් අපි අද දවසේ පාඩම නේද? අපි අද දවසේ කතා කරන්න ඕනේ ඕකනේ පුතේ. කාබෝ කැටයනයේ ස්ථායීතාවය කියන එකනේ. මේ කාබෝ කැටයනයේ ස්ථායීතාවය ඇති වෙන්නේ මෙන්න මෙහෙම. මේ කාබෝ කැටයනය එහෙම නැත්නම් ධනාරෝපණය සහිත කාබන් පරමාණුව තියෙනවනේ. මේ ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳුණු කාණ්ඩ. ඒක R වේවා H වේවා වෙන මොනවා හරි වේවා කොහොම හරි කමන්නේ. ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳුණු කාණ්ඩ මගින් හරිද? ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳුණු කාණ්ඩ මගින් අර කාබන් පරමාණුව මත තියෙන ධන ස්වභාවය අඩු කරනවා නම් ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳුණු කාණ්ඩ මගින් ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳුණු කාණ්ඩ මගින් අර කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු කරනවා නම් කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු කරනවා නම් අපි කියනවා එතනදී ඇති වෙනවා ස්ථායි කාබෝ කැටයන. නැත්නම් ඒ අඩු කරනවා නම් ඒ කාබෝ කැටයනයේ ස්ථායීතාවය වැඩි වෙනවා. ධන ස්වභාවය අඩු වෙනකොට කාබෝ කැටයනයේ ස්ථායීතාවය වැඩි වෙනවා. ඔන්න මතක තියාගන්න. ආපහු කියන්නම්. ධනාරෝපණය තියෙන කාබන්ට යාබදව බැඳී ඇති කාණ්ඩ මගින් ඒ කාබන් පරමාණුවේ ධන ස්වභාවය අඩු කරනවා නම් අපි කියනවා කාබෝ කැටයනයේ ස්ථායීතාවය වැඩි වෙනවා කියලා. තේරුණාද මම මේ කියන එක? පැහැදිලිද ඔයාලට? අපි ලියමු මෙහෙම සටහන. කාබෝ කැටයනයකදී ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳී ඇති කාණ්ඩ මගින් ධනාරෝපණය සහිත කාබන් පරමාණුවට යාබදව බැඳී ඇති කාණ්ඩ මගින් එම කාබන් පරමාණුවේ ධන ස්වභාවය වැඩි කරවයි නම් එම කාබන් පරමාණුවේ ධන ස්වභාවය වැඩි කරවයි නම් එම කාබන් පරමාණුවේ ධන ස්වභාවය අඩු කරවයි නම් එම කාබන් පරමාණුවේ ධන ස්වභාවය අඩු කරවයි නම් එම කාබන් පරමාණුවේ ධන ස්වභාවය අඩු කරවයි නම් කාබෝ කැටයනයේ ස්ථායීතාවය වැඩි වේ. කාබෝ කැටයනයේ ස්ථායීතාවය වැඩි වේ. ධනාරෝපණය තියෙන කාබන්ට යාබදව බැඳී ඇති කාණ්ඩ මගින් ඒ කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු කරවයි නම්
එම කාබෝකැටායනයේ ස්ථායිතාවය වැඩි වේ. එම කාබෝකැටායනයේ ස්ථායිතාවය වැඩි වේ. තේරෙනවද මේ කියන එක? කාබන් පරමාණුවට යාබදව බැඳිලා තියෙන කාණ්ඩ වලින් ඒ කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු කරවන්න ඕනේ. ඒ අඩු කරනකොට තමයි කාබෝකැටායනයේ ස්ථායිතාවය වැඩි වෙන්නේ. කාබෝකැටායනයේ ස්ථායිතාවය වැඩි වෙන්නේ. කොහොමද මේ කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වෙන්නේ යාබදව තියෙන යාබදව තියෙන කාණ්ඩ වලින්? ඇතරම මේ මම ඉස්සල්ලාම අපේ මේ මීතයිල් කාබෝකැටායනයට යන්නම්කෝ. එතකොට මීතයිල් කාබෝකැටායනයේ යාබදව තියෙන්නේ හයිඩ්‍රජන්ලා 3 දෙනෙක්නේ. අපි රසායන විද්‍යාවේදී සලකමු ඔය හයිඩ්‍රජන් කියන කෙනාට වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. අපි එහෙම එච්චර ලොකුවට සලකන්නේ නැහැ හයිඩ්‍රජන්. විද්‍යුත්නතාව වැඩිත් නැහැ අඩුත් නැහැ මැදනේ. නේද? අපි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් බෝඩර් එකට ගන්න. ලෝහ වෙනකොට හයිඩ්‍රජන්ට වඩා අඩු වෙන්න ඕනේ. අලෝහ වෙනකොට හයිඩ්‍රජන්ට වඩා වැඩි වෙන්න ඕනේ. නිකන් මැද බෝඩර් එකේ ඉන්නේ හයිඩ්‍රජන් ඇත්තට. එතකොට අපි හයිඩ්‍රජන් එහෙම එච්චර ලොකු කෙනෙක් විශේෂ කෙනෙක් විදිහට අපි කාබනික රසායනයේදී සලකන්නේත් නැහැ. කාබනික රසායනයේදී සලකන්නේත් නැහැ. කාබනික රසායනයේදී සලකන්නේ නැහැ හයිඩ්‍රජන් එච්චර ලොකුවට. නැත්තේත් නැහැ ලොකුවට සලකන වෙලාවල් තියෙනවා. හරිද? එහෙම හිතන්නත් එපා. කොහොම වුණත් මෙතනදී අපිට හයිඩ්‍රජන් ඒ තරම්ම ලොකු වැදගත් කෙනෙක් නෙවෙයි. හැබැයි මෙන්න මේ ආර් කාණ්ඩ එක වැදගත්. හරිද? ආර් කාණ්ඩ ඇල්කිල් කාණ්ඩ. දැන් ඇල්කිල් කාණ්ඩ කියන්නේ මොනවද කියලා කාටවත් ප්‍රශ්නයක් තියෙන්න බෑ. අපි ඇල්කිල් කාණ්ඩ පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? ඇල්කිල් කාණ්ඩ පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක ගැන මම හිතන්නේ කාටවත් ලොකුට ප්‍රශ්නයක් තියෙන්න බෑ. එතකොට මේ ඇල්කිල් කාණ්ඩයකදී ඇල්කිල් කාණ්ඩ වලට තියෙනවා විශේෂ ගුණයක්. අපි ඒකට කියනවා හරිද? ඒකට අපි කියනවා පුතේ ධන ප්‍රේරක ආචරණය කියලා. ওই ප්‍රේරක ආචරණය දෙකක් තියෙනවා. හරිද? ඉන්ඩියුස් ඉෆෙක්ට් එක. ප්‍රේරක ආචරණය ඉන්ඩියුස් ඉෆෙක්ට්. හරි? ධන ප්‍රේරක ආචරණය. එතකොට මේ ධන ප්‍රේරක ආචරණය කියන්නේ මේ ආර් කාණ්ඩ වලට තියෙනවා පුතේ හැකියාවක්. මෙතන දැන් ආර් කාණ්ඩයයි කාබනුයි අතර මෙන්න මේ බන්ධනය තියෙනවානේ. මේ බන්ධනය දිගේ ඉලෙක්ට්‍රෝන ඒ කාබන්ගේ පැත්තට තල්ලු කරන්න පුළුවන්. බන්ධනය දිගේ ඉලෙක්ට්‍රෝන එළියට තල්ලු කරන්න පුළුවන් ආර් කාණ්ඩ වලට. දැන් මෙතන නම් එළියට කියන්නේ අර ධනාරෝපිත කාබන් පැත්තට. ආර් කාණ්ඩවට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම, ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කිරීමේ ගුණයක් තියෙනවා අර බන්ධන දිගේ. බන්ධන දිගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්න පුළුවන් ආර් කාණ්ඩවලට. ඕකට තමයි අපි කියන්නේ ධන ප්‍රේරක ආචරණය කියලා. හරිද? ධන ප්‍රේරක ආචරණ. අපි එහෙනම් ඒකත් ලියාගෙන ඉමුකෝ. ලියන්න. කාබනික රසායනයේදී ඇල්කිල් කාණ්ඩවලට ධන ප්‍රේරක ආචරණ ධන ප්‍රේරක ආචරණ. ප්‍රේරක ආචරණය ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් ඉන්ඩියුස් ඉෆෙක්ට් නෙවෙයි ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් එක. ධන ප්‍රේරක ආචරණය ඉන්ඩක්ටිව් ඉෆෙක්ට්. හරි? ඇල්කිල් කාණ්ඩ වලට ධන ප්‍රේරක ආචරණයක් පවතින බව සලකයි. ඒතර මේකට තියෙනවා ධන ප්‍රේරක ආචරණයක්. right? ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් එකක් ප්ලස් ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. ධන ප්‍රේරක ආචරණයක් තියෙනවා. ධන ප්‍රේරක ආචරණයක් තියෙනවා. අපි ධන ප්‍රේරක ආචරණයක් කියන්නේ මොකක්ද කියලා ලියාගමු. ධන ප්‍රේරක ආචරණයක් යනු ඇල්කිල් කාණ්ඩවලට ඇල්කිල් කාණ්ඩයෙන් ඉවතට ඇල්කිල් කාණ්ඩවලට
ඇල්කිල් කාණ්ඩයෙන් ඉවතට බන්ධනය දිගේ ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ එහෙම නැත්නම් අපි කියනවා විකර්ෂණය කිරීමේ වචන දෙකම ගැටලුවක් නැහැ. ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ එහෙම නැත්නම් අපි කියනවා විකර්ෂණය කිරීමේ හැකියාව වේ. හරිද? බන්ධනය දිගේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න පුළුවන් ඉදිරියට. විකර්ෂණය කරන්න පුළුවන්. ඒ හැකියාව අපි කියනවා මේ ධන ප්‍රේරක ආචරණය. දැන් මේ ඇල්කිල් කාණ්ඩ වලින් හොඳට අහගන්න. ඇල්කිල් කාණ්ඩ වලින් පුතේ මේ විදිහට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනකොට මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනකොට මොකද වෙන්නේ? දැන් මේ ධනාරෝපිත කාබන්ගේ පැත්තටනේ ඉලෙක්ට්‍රෝන එන්නේ. නේද? ඒතර ධනාරෝපිත කාබන්ගේ පැත්තට ටිකක් වැඩිපුර ඉලෙක්ට්‍රෝන ලං වෙනවා කියන එකේ තේරුම මොකද්ද? ධනාරෝපණයේ තියෙන කාබන්ගේ පැත්තට වැඩිපුර ඉලෙක්ට්‍රෝන එනවා කියන්නේ. ඒ කියන්නේ අර අයනික බන්ධනයක් කැඩෙනවා වගේ ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ. බන්ධනයේ දිගේ චුට්ටක් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු වෙලා තියෙනවා. ඉන්ඩක්ටිව් ඉෆෙක්ට් එකක් ප්‍රේරක ආචරණය. ඒතර ඉලෙක්ට්‍රෝන ටිකක් මේ පැත්තට තල්ලු වෙලා තියෙනකොට අර කාබන් මත තියෙන ධන ස්වභාවය වැඩි වෙන්නේ හේතුවක් වෙයිද ඒක? ඉලෙක්ට්‍රෝන ටිකක් ධනාරෝපිත කාබන්ගේ පැත්තට තල්ලු වෙනකොට කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වෙන්න හේතුවක් වෙයිද ඒක? ඔයාලට මොකද හිතෙන්නේ? මම ඇත්තටම වෙන දේ පස්සේ කියන්න. ඔයාලට මොකද හිතෙන්නේ? ඒ බන්ධනයේ දිගේ ඉලෙක්ට්‍රෝන දෙන්නකො හැමෝම උත්තරේ 7-8 දෙනෙක්වත් උත්තරේ දුන්නකොට right good right නියමයි. මොකද එන්නේ? අඩු වෙන්න හේතුවක් වෙනවනේ. ඇයි? බන්ධනයේ දිගේ ඉලෙක්ට්‍රෝනේ කාබන්ගේ පැත්තට එනකොට එතකොට එයා ඒ ධනාරෝපිත කාබන් ගාව ටිකක් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවනේ. හරිද? ඒ ධනාරෝපිත කාබන් ගාවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනකොට අර කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. එතකොට කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වෙන්න හේතුවක් වෙනවා නම් ඒ හේතුව නිසා කාබෝකැටයනේ ස්ථායීතාවය මොකද වෙන්නේ? වැඩි වේද අඩු වේද? ඔයාලා හිතන්නේ. එතකොට කාබෝකැටයනේ ස්ථායීතාවය වැඩි වේද අඩු වේද? දෙන්න බලන්න ඒකටත් උත්තරේ. right very good. මොකද වෙන්නේ? කාබෝකැටයනේ ස්ථායීතාවය වැඩි වෙනවා. good නියමයි. කාබෝකැටයනේ ස්ථායීතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඇල්කිල් කාණ්ඩවල තියෙන මේ ධන ප්‍රේරක ආචරණය නිසා ඇල්කිල් කාණ්ඩවල තියෙන ධන ප්‍රේරක ආචරණය නිසා කාබෝකැටයනේ ස්ථායීතාවය වැඩි වෙනවා. නේද? ඒ කියන්නේ ධනාරෝපිත කාබන් පරමාණුවට යාබදව ඇල්කිල් කාණ්ඩයක් පැවතීම කාබෝකැටයනේ ස්ථායීතාවය වැඩි වීම. ඔන්න මතක තියාගන්න. කාබෝකැටයනේ ස්ථායීතාවය වැඩි වීම. හරිද? කාබන් මත ධන පැවතීම අස්ථායි නේද කියලා අහනවා. ඔව් අස්ථායි. කාබන් මත ධන තියෙන එක අස්ථායි. හරි. ඒකනේ ධන අඩු වෙනකොට ස්ථායීතාවය වැඩි වෙන්නේ. නේද? කාබන් මත ධන තියෙන එක අස්ථායි. ඒ නිසා තමයි ඒ ධන ස්වභාවය අඩු වෙනකොට ස්ථායීතාවය වැඩි වෙන්නේ. හරි පුලස්. ඒක තමයි කාරණා. ඇල්කිල් කාණ්ඩ වල මෙම ධන ප්‍රේරක ආචරණය හේතුවෙන් ධන ප්‍රේරක ආචරණය හේතුවෙන් ධන ප්‍රේරක ආචරණය හේතුවෙන් ධන ප්‍රේරක ආචරණය හේතුවෙන් ධනාරෝපිත කාබන්ට ධන ආරෝපිත කාබන්ට ධනාරෝපිත කාබන්ට
අනුයාතව බැඳී ඇති අනුයාතව බැඳී ඇති ඇල්කිල් කාණ්ඩය මගින් ඇල්කිල් කාණ්ඩ මගින් ඇල්කිල් කාණ්ඩ මගින් එම කාබන් දෙසට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරවීම නිසා බන්ධනයේ දිගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවානේ විකර්ෂණය කරවීම නිසා කාබන් පරමාණුව මත ඇති ධන ස්වභාවය අඩුවේ කාබන් පරමාණුව මත ඇති ධන ස්වභාවය අඩුවේ ඒ නිසා ඒ කාබන් පරමාණුව මත තියෙන ධන ස්වභාවය අඩු වෙනවා තේරෙනව නේද ඔයාලට කාබන් පරමාණුව මත තියෙන ධන ස්වභාවය අඩු වෙනවා කාබන් පරමාණුව මත ඇති ධන ස්වභාවය අඩු වේ මේ කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වෙනවා කියන්නේ මොකක්ද එහෙනම් වෙන වචනකින් කිව්වොත් ඕකම කාබෝකැටායනයේ ස්ථායීතාවය වැඩි වේ එනම් කාබෝකැටායනයේ ස්ථායීතාවය වැඩි වේ හරි නේද එතකොට ඇල්කිල් කාණ්ඩ ධනාරෝපිත කාබන්ට අනුයාතව පවතින ඇල්කිල් කාණ්ඩයකින් කාබෝකැටායනයේ ස්ථායීතාවය වැඩි වෙනවා මේකේ හොඳම දේ තමයි මෙහෙම CH3 කියන්නේ පුතේ කාබන් එකක් තියෙන ඇල්කිල් කාණ්ඩයක් C2H5 කියන්නේ කාබන් දෙකක් තියෙන ඇල්කිල් කාණ්ඩයක් C3H7 කියන්නේ කාබන් තුනක් තියෙන ඇල්කිල් කාණ්ඩයක් මොකද වෙන්නේ ඇල්කිල් කාණ්ඩේ ලොකු වෙන්න ඔය බන්ධන හරහා පොඩි ඊතල ඇඳලා තියෙන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා කියලා පෙන්නනවා බන්ධන හරහා ඊතල ඇඳලා තියෙන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා කියලා පෙන්නන්න එතකොට ඇල්කිල් කාණ්ඩය ලොකු වෙන්න ඒ කියන්නේ CH3ට වඩා C2H5 C2H5ට වඩා C3H7 ඇල්කිල් කාණ්ඩය ලොකු වෙන්න මේ ධන ප්‍රේරක ආචරණයක් වැඩි වෙනවා හරිද ඇල්කිල් කාණ්ඩය ලොකු වෙන්න ධන ප්‍රේරක ආචරණයක් වැඩි වෙනවා එතකොට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන එකත් වැඩි වෙනවා කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වෙන එකත් වැඩි වෙනවා හරි නේද කාබන් මත තියෙන ධන ස්වභාවය අඩු වීම වැඩි වෙනවා ඒ කියන්නේ කාබෝකැටායනයේ ස්ථායීතාවය වැඩි වෙනවා රයිට් නේද එහෙනම් අපි ඒකත් මෙහිම ලියාගමු ඇල්කිල් කාණ්ඩයේ විශාලවත්ම ධන ප්‍රේරක ආචරණයේ බලපෑම නැත්නම් ස්වභාවය ධන ප්‍රේරක ආචරණයේ ස්වභාවය නැත්නම් බලපෑම වැඩි වේ එම නිසා ඇල්කිල් කාණ්ඩය එම නිසා ධනාරෝපිත කාබන්ට අනුයාතව බැඳී ඇති ඇල්කිල් කාණ්ඩය විශාලවත්ම කාබෝකැටායනයේ ස්ථායීතාවයද පහත පරිදි වැඩි වේ. කාබෝකැටායනයේ ස්ථායීතාවයද පහත පරිදි වැඩි වේ. මේක ලියා ගන්න පුතේ. මේක අඳ ගන්න. CH3 තීර වඩා C2H5 C2H5 තීර වඩා C3H7 මේ විදිහට කාබෝකැටායන ස්ථායීතාවය වැඩි වෙනවා.
හරියට නේද? ලොකු එකක් නෙමෙයි නේද ගන්න දුන්නේ චූටි එකක්නේ. මේ විදිහට ඔන්න ඇල්කිල් කාණ්ඩයේ විශාල වෙනකොට කාබෝකැටායනයේ ස්ථායීතාවයත් වැඩි වෙනවා. හරි? ඇල්කිල් කාණ්ඩයේ විශාල වෙනවා. එතකොට කාබෝකැටායනයේ ස්ථායීතාවයත් වැඩි වෙනවා. හරි? ඒකයි අපි කිව්වේ. ඊගාවට. දැන් ඔන්න මේ ඔක්කොම ප්‍රාථමික කාබෝකැටායන්නේ. මේකත් ප්‍රාථමික කාබෝකැටායන, මේකත් ප්‍රාථමික, මේකත් ප්‍රාථමික. ඇල්කිල් කාණ්ඩයේ විශාල වෙලා කාබෝකැටායනයේ ස්ථායීතාවය වැඩි වෙනවා. එහෙමනේ තියෙන්නේ. ඇල්කිල් කාණ්ඩයේ විශාල වෙලා කාබෝකැටායනයේ ස්ථායීතාවය වැඩි වෙනවා. දැන් ඊගාවට මං එනවා මෙන්න මෙතෙන්ට. ප්‍රාථමික ද්විතීක තෘතීක කාබෝකැටායන වලට. හොඳට බලන්න. දැන් ප්‍රාථමික කාබෝකැටායනයේදී පුතේ එක පැත්තකින් තල්ලු කරනවා. තර ද්විතීක කාබෝකැටායනයේ මොකද වෙන්නේ දෙපැත්තකින් මෙහෙම තල්ලු කරනවා. තෘතීක කාබෝකැටායනයක මොකද වෙන්නේ තුන් පැත්තකින්ම තල්ලු කරනවා. එතකොට මොකද වෙන්නේ ධනාරෝපණයේ අඩුවීම ප්‍රාථමික කාබෝකැටායනයකට වඩා ද්විතීක කාබෝකැටායනයකදී කාබන් මත ධන අඩු වෙනවනේ. ඇයි දෙපැත්තකින්ම තල්ලු කරනවනේ ඉලෙක්ට්‍රෝන. තෘතීක කාබෝකැටායනයකදී තුන් පැත්තෙන් ඇල්කිල් කාණ්ඩ හින්දා තෘතීක කාබෝකැටායනයේ ධනාරෝපණය තවත් අඩු වෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ පුතේ? මේ හින්දා අපි කියනවා ප්‍රාථමික කාබෝකැටායනයට වඩා ද්විතීක කාබෝකැටායනයක් හරි නේද? ප්‍රාථමික කාබෝකැටායනයට වඩා ද්විතීක කාබෝකැටායනයක් ද්විතීක කාබෝකැටායනයට වඩා තෘතීක කාබෝකැටායනයක් ස්ථායී වෙනවා. ප්‍රාථමික කාබෝකැටායනයට වඩා ද්විතීක කාබෝකැටායනයක් ද්විතීක කාබෝකැටායනයට වඩා තෘතීක කාබෝකැටායනයක් ස්ථායී වෙනවා. right? प्राथमिक द्वितीयक तृतीयक प्राथमिक द्वितीयक तृतीयक कार्बोकैटायन सलकू विट प्राथमिक कार्बोकैटायनයකදී එක්පසකින් කෙරෙන ප්‍රාථමික කාබෝකැටායනයකදී එක්පසකින් කෙරෙන විකර්ෂණයට වඩා ද්විතීක කාබෝකැටායනයකදී දෙපසකින් කෙරෙන විකර්ෂණය ද්විතීක කාබෝකැටායනයකදී දෙපසකින් කෙරෙන විකර්ෂණය ප්‍රබල වේ. එමෙන්ම තෘතීක කාබෝකැටායනයකදී තුන්පසකින්ම කෙරෙන විකර්ෂණය ඊටත් වඩා ප්‍රබල වේ. තුන්පසකින්ම කෙරෙන විකර්ෂණය ඊටත් වඩා ප්‍රබල වේ.
තුන්පසකින් කෙරෙන විකර්ෂණය ඊටත් වඩා ප්‍රබලයි. එම නිසා කාබෝ කැටායනයේදී කාබන් පරමාණුව මත ඇති ධන ස්වභාවයේ අඩුවීම ප්‍රාථමික ද්විතීක තෘතීක වශයෙන් ධන ස්වභාවයේ අඩුවීම ප්‍රාථමික ද්විතීක තෘතීක වශයෙන් වැඩි වන බැවින් කාබෝ කැටායන ස්ථායීතාවයද ඒ ආකාරයටම වැඩි වේ. කාබෝ කැටායන ස්ථායීතාවයද ඒ ආකාරයටම වැඩි වේ. right. ප්‍රාථමික කාබෝ කැටායනයට වඩා ද්විතීක කාබෝ කැටායනයේ ස්ථායි ඊට වඩා තෘතීකික ස්ථායි. එනම් මෙන්න මේ ටික ඇඳ ගන්න. අර උඩ තියෙන වාක්‍ය අර මේ ටික ඇඳ ගන්න. මේ රවුල් කරපු ටික ඇඳ ගන්න. පැහැදිලිව ඇඳ ගන්න. කලබලයක් නැහැ. හරියට ඇඳ ගන්න.
right ලියාගෙන ඉවර ඇති නේද තව අඳිනා ඉන්නවද තව අඳිනා ඉන්නවද පුතේ right හරි එතකොට ඔන්න කාබෝකැටයන් ස්ථායීතාවයේදී ප්‍රාථමික කාබෝකැටයනයට වඩා ද්විතීයික කාබෝකැටයනක් ද්විතීයික කාබෝකැටයනයට වඩා තෘතීයික කාබෝකැටයනයක් ස්ථායී වෙනවා මොකද්ද හේතුව ප්‍රේරක ආචරණය හරි නේද ප්‍රේරක ආචරණය හැබැයි දැන් අපි දන්න කාබෝකැටයන ගැන ඉගෙනගෙන යනකොට පුතේ අපි දන්න කාබෝකැටයන වලට අපිට ආවේ මේවනේ මොකද්ද ප්‍රාථමික ද්විතීයික තෘතීයික එහෙනම් අපි දැන්ට දන්න ස්ථායීම කාබෝකැටයනය තමයි මේ කියන තෘතීයික කාබෝකැටයන හැබැයි මතක තියාගන්න ඊටාම විශේෂ අවස්ථාවක් තියෙනවා මෙන්න මෙහෙම මොකද්ද මේ විශේෂ අවස්ථාව බලන්න මෙන්න දැන් මේවා මට කියන්නේ මෙයා තෘතීයික කාබෝකැටයනේනේ මෙන්න මේ ටික ඔයාලට ගන්න වෙන්නේ ප්‍රාථමිකද ද්විතීයිකද තෘතීයිකද ගන්න වෙන්නේ කියන්න මට මේ පළවෙනි එක තෘතීයික ඒක ගැටලුවක් නැහැ ඊගාවට තියෙන තුන ප්‍රාථමිකද ද්විතීයිකද තෘතීයිකද ඔයාලා කියන විදිහට ඔයාලා හිතන විදිහට ඊගාවට තියෙන තුන ප්‍රාථමිකද ද්විතීයිකද තෘතීයිකද ඔයාලට තේරුණ විදිහට ඊගාව තුන මෙන්න මේ තුන් දෙනා ප්‍රාථමිකද ද්විතීයිකද තෘතීයිකද ඔයාලට තේරෙන විදිහට ධනාරෝපිත කාබන්ට අනුයාතව බැඳලා තියෙන කාබන් සහ ප්‍රාථමිකයි good ප්‍රාථමිකයි ප්‍රයිමරි එක ප්‍රාථමිකයි හරියටම හරි එතකොට මේ 2 3 4 කියන තුනම ප්‍රාථමික කාබෝකැටයන හැබැයි බලන්නකො මොකද වෙලා තියෙන්නේ ඒවා ප්‍රාථමික කාබෝකැටයන උනන් හරිද ඒවා ප්‍රාථමික කාබෝකැටයන උනත් මොකද වෙලා තියෙන්නේ අර තෘතීයික කාබෝකැටයනයටත් වඩා ස්ථායී වෙලා මේ මෙන්න මේ කියන සුවිශේෂී ප්‍රාථමික කාබෝකැටයන තෘතීයික කාබෝකැටයනයටත් වඩා ස්ථායී වෙනවා තෘතීයික කාබෝකැටයනයටත් වඩා ස්ථායී වෙනවා මොකද්ද හේතුව හරිද මොකද්ද හේතුව නෑ මේක තුනටම අයිති නෑ කියලා අපි ගන්න හොඳ නෑ මේකත් ප්‍රාථමික එකක් විදිහටම ගමු කමක් නෑ ඒ කියන්නේ ඇල්කිල් කාණ්ඩ නන් නෙවෙයි 아무ත් අර ධනාරෝපිත කාබන්ට එක පැත්තකින් ඉන්නේ කාබන් තියෙන්නේ අපි ප්‍රාථමික ගොනුවට මේක දාමු කමක් නෑ දාමු ගැටලුවක් නෑ හරිද මොකද්ද මේකට හේතුව බලන්න මෙන්න මේ දෙවෙනි එකේදී ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව කියන්නේ ධනාරෝපණයේ තියෙන කාබන්ට එහා පැත්තෙන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා ඊගාවට තියෙනවා මේ ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව කාබන් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා ඊගාවකේ ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව කාබන් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා ඊගාවකේ බලන්නකෝ ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව බෙන්සීන් වලයක් හැබැයි දැන් මෙහෙම තියෙනකොට අපි ඒකට බෙන්සීන් කියන්නේ නැහැ බෙන්සීන් කියන වචනයට වඩා සාධාරණ අපි ඒකට කියන්නේ පීනයිල් හරිද මේකට අපි කියන සාධාරණ වචනේ තමයි පීනයිල් බෙන්සීන් වලය තමයි හරිද ඒකේ එච් එක කෙනෙක් කඩු වෙලා තියෙන නිසා එතකොට අපි ඒකට කියන්නේ පීනයිල් එක්කෙනෙක් කියලා බෙන්සීන් කියන්නේ ඒක සාධාරණ ප්‍රකාශනයේ බෙන්සීන් කියනකට වඩා පීනයිල් කියලා පීනයිල් වලයක් තියෙනවා හරි පීනයිල් වලයක් තියෙනවා එතකොට ඔන්න කොහොම වුණොත් ධනාරෝපිත කාබන්ට අනුයාතව කාබන් ද්විත්ව බන්ධනයක් තිබුණා ධනාරෝපිත කාබන්ට අනුයාතව කාබන් ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් ධනාරෝපිත කාබන්ට අනුයාතව පීනයිල් කාණ්ඩයක් තිබුණොත් අන්න එතකොට ඒ කාබෝකැටයන ස්ථායීතාවය තෘතීයික කාබෝකැටයන වලටත් වඩා වැඩි වෙනවා ළමයි ඒ කාබෝකැටයන වල ස්ථායීතාවය තෘතීයික කාබෝකැටයන වලටත් වඩා වැඩි ද්විත්ව බන්ධනයේ තියෙනට වඩා ස්ථායීතාවය වැඩි ත්‍රිත්ව බන්ධනයක් තිබුණා ත්‍රිත්ව බන්ධනයේ තියෙනටත් වඩා වැඩි ස්ථායීතාවයක් එනවා පීනයිල් කාණ්ඩයක් තිබ්බොත් පීනයිල් කාණ්ඩයක් මේකට හේතුව තමයි මේකට හේතුව එහෙම ලොකුවට ඔයාලා දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. හැබැයි උනාට නිකන් එහෙම එකපාරට කිව්වහම ඔයාලට නිකන් පොඩි කුතුහලයක් වගේ එනවනේ. ඒ නිසා ඉතින් හේතුව හිමීට කියාගෙනත් යන්නම් මෙහෙම. ලොකුවට ගැඹුරට කතා කරන්නේ නැතුව. මද පොඩ්ඩක්. හොඳයි. හේතුව තමයි පුතේ මෙන්න මේ තෘතීයික කාබෝකැටයනේදී ඔයාලා දන්නවනේ මොකක්ද තියෙන්නේ? ප්‍රේරක ආචරණයනේ. ධන ප්‍රේරක ආචරණයෙන් තමයි මේ තෘතීයික කාබෝකැටයනේ ස්ථායී වෙන්නේ. හැබැයි මෙන්න මේ ඊගාව තුනේ
ධනාරෝපිත කාබන්ට අනුයාතව ද්විත්ව බන්ධනයක්, ධනාරෝපිත කාබන්ට අනුයාතව ත්‍රිත්ව බන්ධනයක්, ධනාරෝපිත කාබන්ට අනුයාතව පීනයිල් කාණ්ඩයක් එහෙම තිබුණොත් අපි කියනවා අන්න එතනදී ඇති වෙනවා සංප්‍රයුක්තතා ආචරණය, රෙසනන්ස් එෆෙක්ට් එක. සංප්‍රයුක්තතා ආචරණයක් ඇති වෙනවා. එතනදී ඇති වෙනවා සංප්‍රයුක්තතා ආචරණයක්, රෙසනන්ස් එෆෙක්ට් එකක් එනවා. අපි කාබනික රසායනයේදී සලකන දෙයක්. මම මේක අද කිව්වේ හොඳට මතක තියාගන්න මේක. හරිද? හොඳට මතක තියාගන්න අමතක කරන්න එපා. මේවා තමයි ඔය කාබනික රසායනයේන බොහොම සියුම් තැන් විග්‍රහ කරද්දී පාවිච්චි කරන්න ගන්නව තමයි මම මේ කියන්නේ. මොකද්ද? කාබනික රසායනයේදී අපි සලකනවා පුතේ මේ ප්‍රේරක ආචරණයට වඩා සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබලයි කියලා. ප්‍රේරක ආචරණයට වඩා සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබලයි කියලා අපි සලකනවා. ප්‍රේරක ආචරණයට වඩා සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබලයි කියලා. හරිද? ප්‍රේරක ආචරණයට වඩා සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබලයි. right? ප්‍රේරක ආචරණයට වඩා සංප්‍රයුක්ත ආචරණය ප්‍රබලයි. එතකොට මේ තෘතීක කාබ කැටායනයේ තියෙන ප්‍රබල ප්‍රේරක ආචරණයට වඩා මේ විශේෂ අවස්ථා තුනේ තියෙන සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබල වෙනවා. ඒ කියන්නේ සංප්‍රයුක්තතා ආචරණය කියන්නේ පුතේ සංප්‍රයුක්ත ව්‍යුහ සාදමින් නැති කරන බලපෑම. ලොකු දෙයක් නෙමෙයි. සංප්‍රයුක්තතා ආචරණය කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන් නම් සංප්‍රයුක්ත ව්‍යුහ හදනවයි කියන ඕනම තැනක තියෙන සංප්‍රයුක්තතා ආචරණය. මේ වචන කියන්නේ මේ මහා ලොකු වචනයක් නෙමෙයි. ඔයාලා රසායනික බන්ධන පාඩමේදී ඉගෙන ගත්ත සංප්‍රයුක්ත ව්‍යුහ රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් තමයි පැහැදිලි කිරීම. එතකොට මේ 2 3 4 කියන ඔන්න ඔය විශේෂ අවස්ථා තුනේ තියෙනවා ඊටාම හොඳ සංප්‍රයුක්තතා ආචරණය. ඒ සංප්‍රයුක්තතා ආචරණය නිසා අර කාබන් මත තියෙන ධන ස්වභාවය ප්‍රබල ලෙස අඩු කරනවා. ඒ ප්‍රබල ලෙස අඩු කිරීම නිසා තෘතීක කාබ කැටායනයටත් වඩා මෙන්න මේ කියන කාබ කැටායන ස්ථායි. තෘතීක කාබ කැටායනයටත් වඩා ඔය කියන කාබ කැටායන ස්ථායි. තේරෙනව නේද මම මේ කියන එක? කියන්නේ ඇයි කියන එක ගැන පොඩි අදහසක් තිබුණාම ඇති. හැබැයි මේ ස්ථායීතාවයේ වැඩිවීමේ අනුපිළිවෙල නම් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුයි, මතක තියෙන්න ඕන. පැහැදිලිද කියන එක? තේරුණාද කියන එක? රයිට්. අපි ලියමු මේ විදිහට සටහන්. ලියන්න. පහත විශේෂ අවස්ථාව සලකමු. පහත විශේෂ අවස්ථාව සලකමු. පහත විශේෂ අවස්ථාව සලකමු. මෙම අවස්ථාවේදී තෘතීක කාබ කැටායනයටත් වඩා තෘතීක කාබ කැටායනයටත් වඩා ධනාරෝපිත කාබන්ට අනුයාතව ධනාරෝපිත කාබන්ට අනුයාතව කාබන් කාබන් ද්විත්ව බන්ධනයක පැවතීමත් ධනාරෝපිත කාබන්ට අනුයාතව කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයක පැවතීමත් ධනාරෝපිත කාබන් පරමාණුවට අනුයාතව ධනාරෝපිත කාබන් පරමාණුවට අනුයාතව පීනයිල් වලයක පැවතීමත්
යන අවස්ථාවල පැවතීමත් යන අවස්ථාවල කාබු කැටායන පිළිවෙලින් ස්ථායිතාවයේ වැඩි වී ඇත. මීට හේතුව තෘතීක කාබෝ කැටායනයේ ඇතිවන ප්‍රබල ධන ප්‍රේරක ආචරණයටත් වඩා තෘතීක කාබෝ කැටායනයේදී ඇතිවන ප්‍රබල ධන ප්‍රේරක ආචරණයටත් වඩා මෙම කාබෝ කැටායන තුනේ ඇතිවන තොට වෙන පාට පෑනකින් එහෙම ලියාගත්තත් කමක් නෑ මේ මං ඊගාවට කියන වචනේ ඇතිවන සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබල වී හරිද සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබල වී කාබන් මත ධන ස්වභාවය අඩුවීමයි. संप्रयुक्तता आचरणे කියන්නේ रेसोनेंस इफेक्ट प्रेरक आचरणय इंडक्टिव इफेक्ट संप्रयुक्तता आचरणय रेसोनेंस इफेक्ट එතකොට මේ සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබල වෙලා right සංප්‍රයුක්තතා ආචරණය ප්‍රබල වෙලා අර ධන ස්වභාවය අඩු වෙනවා ඒකයි හේතුව මේ ටික ඇඳ ගන්න ඔක්කොම ඇඳ ගන්න අර තෘතීක කාබෝ කැටායනයේ ප්‍රේරක ආචරණය අර තුනේ සංප්‍රයුක්තතා ආචරණය තියෙනවා කියන එකත් සටහන් කරගත්තට කමක් නැහැ ඇඳ ගන්න ඔය ටික ඇඳ ගන්න
ආචරණය කියන්නේ බලපෑම. ආචරණය කියන වචනේ තේරුම මොකක්ද? ආචරණය කියන්නේ බලපෑම. සංප්‍රයුක්තතා ආචරණය. ප්‍රේරක ආචරණය. බලපෑම. හරි. ඇඳගෙන ඉවරද? ඔන්න විශේෂම අවස්ථා තුනක් කරන්නේද? තෘතීක කාබෝකැටායනයටත් වඩා ස්ථායි වෙනවා. තෘතීක කාබෝකැටායනයටත් වඩා ස්ථායි වෙනවා. මොකද්ද? ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව ද්විත්ව බන්ධනයක් තිබු කාබන් ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව ත්‍රිත්ව බන්ධනයක් තිබොත් ඊටත් වඩා වැඩි වෙනවා ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව පීනයිල් කාණ්ඩයක් තිබ්බොත්. දැන් මේවා රිසෝස් බුක් එකේ කොතනද තියෙන්නේ? හරිද? ඒවා අපිට සිලබස් එකේ රිසෝස් බුක් එකේ මේවා උගන්වන්න තියෙනවද නැද්ද? ඒවා හිතන්න යන්න එපා. මේවා දන්නේ නැතුව ඕගනික් ඉගෙන ගන්න බෑ. ඒකයි වැඩේ. ඕගනික් අපිට කටපාඩමෙන් ඉගෙන ගන්නත් පුළුවන්. නමුත් ඊට වඩා මේ ලොජිකලි ඉගෙන ගන්නවා නම් තාර්කිකව ඕගනික් ඉගෙන ගන්නවා නම් මේවා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේවා දැනගෙන ඕගනික් ඉගෙන ගත්තොත් අපිට ඕගනික් කවදාවත් බැරි වෙන්නේ. හරිනේ පුතේ. මේවා දැනගෙන අපි ඕගනික් ඉගෙන ගත්තොත් අපිට කවදාවත් ඕගනික් බැරි වෙන්නේ නැහැ. ඒකයි. කියන්නේ යමක් කටපාඩම් කරනවට වඩා ඒකේ තර්කයක් මතක තබා ගැනීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. තර්කයක්. ඒතර කටපාඩම් කරන එකක් අපිට අමතක වෙන්න පුළුවන් ඉක්මනින්. හැබැයි ඒක මොකක් හරි ලොජිකලි අපි ඒක හිතලා මතක තියාගන්න උත්සාහ කරොත් අපිට ඒක ලේසියකට අමතක වෙන්නේ. හරි නේද? ඉතින් මෙතනදී අපි කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දැන් විශේෂයෙන්ම වාර විභාගෙත් හෙට අනිද්දා එනවා. සෙන්ට්‍රල් එකේ වාර විභාගයක් කරනවා කිව්වා ජූලයි 15 තියෙනවා කිව්වා. සමහරට ඇල්කයින බෙන්සීන් වගේ වෙනකම් අහන්න පුළුවන්. S ගුණවත් P ගුණවත් ඉවර කරලා D ගුණවත් සමහර විට අහන්න පුළුවන්. එතකොට ඒක ටාගට් කරලා මම මේ විෂය උගන්වගෙන යන්නේ නැහැ. වැරදි හිතන්න එපා. එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම බෑ. ඒතරේ මම කරගෙන යන මේ පිළිවෙලක් වේගයක් සහ ඒ එක එක මාතෘකා කොටස් වලට මම දෙන වෙයිට් එකක් තියෙනවා. මම දෙන බරක් තියෙනවා. ඒ බර මම ඒ කොටස් වලට නිවැරදිව දෙනවා. මොකද මේ කොටස් වලට දෙන්න ඕන බර දුන්නොත් තමයි උගන්වපු එකත් ඔයාලා ඉගෙනගත් එකත් සාර්ථක වෙන්නේ. ඉතින් මේක මගේ පන්තියනේ. ඒතකොට මගේ පන්තියේ මම තමයි සියලුම පරිපාලන කටයුතු. එතකොට මට ඕන විදිහට තමයි විෂය නිර්දේශය ආවරණය කරන්නේ මේක. පැහැදිලිද කියන එක. ඒ නිසා මේවා ඉගෙන ගන්න ඕනේ. මේවා ඉගෙන ගන්න නැතුව ඕගනික් කරලා වැඩක් නැහැ ළමයි. මේවා ඉගෙන ගන්න නැතුව ඕගනික් කරලා තේරුමක් නැහැ. හරි. ඔන්න ඊගාවට තවත් විශේෂ අවස්ථා තුනක් මම දෙනවා. මෙන්න මෙහෙම. තවත් විශේෂ අවස්ථා තුනක්. දැන් අපි ඉගෙනගත්ත දේවල් අනුව දැන් මේ තෘතීක වලටත් වඩා මේ ටික ස්ථායි. එතකොට තෘතීක වලට වඩා ස්ථායිතාවය අඩුයි ද්විතීක. ද්විතීක වලට වඩා ස්ථායිතාවය අඩුයි ප්‍රාථමික. එහෙනම් මට කියන්න දැන් ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙන ස්ථායිතාවයේ අඩුම කාබකැටායනය කවුද? කවුද ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙන ස්ථායිතාවයේ අඩුම කාබකැටායනය? කවුද ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙන ස්ථායිතාවයේ අඩුම කාබකැටායනය? ප්‍රාථමිකද? තව ටිකක් ස්පෙસિෆික් කරොත් කවුද මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙන ස්ථායිතාවයේ අඩුම කාබකැටායනය? good නියමයි. මොකද රිට්නාල් මීතයිල් කාබකැටායනයනේ CH3+ එකනේ. ඇයි මම එහෙම CH3+ එක කියලා විශේෂයෙන් නමක් එක්කම කියන්න පුළුවන්කම ලැබෙන්නේ? දැන් මේ අපි පොදුවේ අර්ථ දක්වන ප්‍රාථමික කාබකැටායනයේ එක එකක් හරි ඉන්නවනේ. මේකේ ඉන්නේ පුතේ මෙහෙම H ළම 3 දෙනෙක්නේ. ප්‍රේරක ආචරණයක් නැහැනේ. පොඩි හරි ස්ථායිතාවයක් ඇති කරගන්න නේද? පොඩි හරි ස්ථායිතාවයක් ඇති කරගන්න ප්‍රේරක ආචරණයක් නැහැ මෙතන. එතකොට මෙතන එහෙමවත් ප්‍රේරක ආචරණයක් නැති නිසා
ස්ථායිතාව දැන් තෘතීක වලට වඩා ස්ථායිතාවය අඩුයි ද්විතීක වලට වඩා අඩුයි ප්‍රාථමික ඊටත් වඩා අඩුයි මේ මීතයිල් කාබෝකැටයන්. එතකොට අපි දැනට ඉගෙනගෙන තියෙන ස්ථායිතාවය අඩුම කාබෝකැටයනේ මීතයිල් කාබෝකැටයනේ හරිනේ. ඒක පැහැදිලිනේ. මෙතෙක් වෙලා සාකච්ඡා කරපු අස්ථායිතාවය අඩුම. ඒ කියන්නේ වඩාත් අස්ථායිම කාබෝකැටයනේ ස්ථායිතාවය අඩුම. වෙන වචන වලින් කිව්වොත් වඩාත් අස්ථායිම කාබෝකැටයනේ වඩාත් අස්ථායිම කාබෝකැටයන. ඒ කියන්නේ අස්ථායිතාවය වැඩිම. වඩාත් අස්ථායිම කාබෝකැටයනේ මෙතෙක් වෙලා අපි ඉගෙන ගත්තේ වෙන්නේ මීතයිල් කාබෝකැටයන. හැබැයි දැන් බලන්න මෙන්න මේ විශේෂ අවස්ථාව මෙන්න මේ මීතයිල් කාබෝකැටයනයටත් වඩා අස්ථායි මෙන්න විශේෂ අවස්ථා තුන අර උඩ තියෙන එක වගේම තමයි හොඳට සංසන්දනය කරන්න. මොකද්ද? දැන් උඩ තියෙන්නේ ධනාරෝපණයේ තියෙන කාබන්ට අනුයාතව කාබන් කාබන් දිත්ත බන්ධනයක්. යට තියෙන්නේ මොකද්ද? දිත්ත බන්ධනයේ කාබන් මත ධන ත්‍රිත්ව බන්ධනයේ කාබන් මත ධන පීනයිල් කාණ්ඩය මත ධන පීනයිල් කාණ්ඩය මත ධන අන්න ඉතාම අස්ථායි. ඒකත් මතක තියාගන්න. ඉතාම අස්ථායි. මේ පිළිවෙලට අස්ථායිතාවයත් වැඩි වෙනවා. ඒ කියන්නේ මීතයිල් කාබෝකැටයනයටත් වඩා අස්ථායි. ඒ කියන්නේ මෙතෙක් කල් අපි ඉගෙන ගත්ත අස්ථායිම එක මීතයිල් ඊටත් වඩා අස්ථායි මෙන්න මේ සුවිශේෂී අවස්ථා තුන. මේ තුන මෙහෙම දෙන්න හේතුව ඔයාලා උඩ තුනයි මේ උඩ තියෙන මේ තුනයි ඔයාලා මේ තුනයි පටලව ගන්න යනවා. ඒකයි. පටලව ගන්න එපා. හරියට තේරුම් ගන්න මේක. දැන් මෙතෙක් සාකච්ඡා කළ කාබෝකැටයන වලින් අස්ථායිම කාබෝකැටයනය ලෙස මෙතෙක් වෙලා කතා කරපු ඉන්නේ අස්ථායිම කාබෝකැටයනය ලෙස මීතයිල් කාබෝකැටයනය හඳුනාගත හැක. මෙතෙක් වෙලා කතා කරපු ඒවායින් අස්ථායිම එක තමයි මීතයිල් කාබෝකැටයනය. නමුත් පහත විශේෂ අවස්ථාවලදී එනම් ද්විත්ව බන්ධනය සහිත කාබන් පරමාණුව මත ධන ආරෝපණය පැවතීම ත්‍රිත්ව බන්ධනය සහිත කාබන් පරමාණුව මත ධන ආරෝපණය පැවතීම ගාවට නැත්නම් පීනයිල් කාණ්ඩයේ වලය මත ධනාරෝපණය පැවතීම
යන අවස්ථාවලදී කාබෝ කැටායනය වඩාත් අස්ථායි වේ. ඒ කාබෝ කැටායනය තව තවත් අස්ථායි වෙනවා හිම වෙනකොට. හරිද? කාබෝ කැටායනය තව තවත් අස්ථායි වෙනවා. මේ ටික ඇඳ ගන්න පුතේ. හරි මේ ටික ඇඳ ගන්න. ඇඳ ගන්නවක. හරිද පුතේ? ඇඳගෙන ඉවරයි නේද? ඔන්න කාබෝ කැටායන ස්ථායීතාවය අපි උතනින් නවත්තනවා. හරි නේද? ප්‍රාථමික ද්විතීක තෘතීක ස්ථායි වැඩි වෙනවා. තෘතීක වලටත් වඩා ස්ථායි වෙන අවස්ථාවකුත් තියෙනවා. මීතයිල් කාබෝ කැටායනයට වඩා අස්ථායි වෙන අවස්ථාවකුත් තියෙනවා. හරි නේද? right. අපි ඉදිරියට යමු. දැන් ආපහු අපේ දැන් මේ පාඩම මේ කාබෝ කැටායන කියන එක ආවේ අපි මේ ඇල්කීන වල ප්‍රතික්‍රියා කතා කරන්න ගිහිල්ලානේ. නේද? ඇල්කීන වල ප්‍රතික්‍රියා කතා කරන්න ගිහිල්ලා තමයි මේ කාබෝ කැටායන කියන සංකල්පේ අපිට එන්නේ. ඇයි අර ඇල්කීන වල ඉලෙක්ට්‍රෝපිලිකේ පහර දෙනකොට නේද? ඇල්කීනයක ඉලෙක්ට්‍රෝපිලිකේ පහර දෙනකොට පයි බන්ධනයේ බිඳෙන දිශාව අනුව ධනාරෝපණයේ ලැබෙන කාබන් පරමාණුව වෙනස් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ කාබෝ කැටායනයක් ලැබෙනවා. හරි නේද? දැන් අපි එතෙන්ට අපේ පාඩම දැන් සම්බන්ධ කරගමු මේ ඉගෙන ගත්ත ටික. හරි නේද? දැන් ඇල්කීනයක් ඉලෙක්ට්‍රෝපිලිකයකට ඇල්කීනයකට ඉලෙක්ට්‍රෝපිලිකයක් පහර දෙන විට
ඉලෙක්ට්‍රෝපිලිකයක් පහර දෙන විට එහි පයිබන්ධනය බිඳීමෙන් කාබ කැටායනයක් සෑදෙන බව මීට පෙර සාකච්ඡා කරන ලදී. දැන් මේ සාකච්ඡාව තමයි මේ ඉස්සරහට ෆ්ලෝ එකක් විදිහට ආවේ කාබ කැටායන ස්ථායීතාවය හරහා සාකච්ඡා කරන ලදී. දැන් වැඩේ තියෙන්නේ මේ අපේ පාඩමට විශේෂ වෙන්නේ මෙන්න මෙහිම. හරිද? අපේ පාඩමේදී අපිට විශේෂ වෙන්නේ පුතේ මේ ඇල්කීනය අසමමිතික වුණොත් තමයි අපිට මේ පාඩමට විශේෂත්වයක් එන්නේ. ඇල්කීනය අසමමිතික වුණොත් මොකද්ද? මේ ඇල්කීනය අසමමිතික වුණොත් හරිද? ඇල්කීනය අසමමිතික වුණොත් ඒ පයිබන්ධනය බිඳෙන දිශාව අනුව ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව වෙනස් වෙන නිසා දැන් ඒවත් අපි ඉගෙන ගත්ත එක. පයිබන්ධනය බිඳෙන දිශාව අනුව ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව වෙනස් වෙන නිසා සෑදෙන කාබ කැටායනයත් වෙනස් වෙනවා. සෑදෙන කාබ කැටායනයත් වෙනස් වෙනවා. සමමිතික වුණොත් ප්‍රශ්නයක් නැහැ. සම්මිතික කියන්නේ ද්විත්ව බන්ධනෙන් දෙපැත්තම සමානයි. සමමිතික වුණොත් පුතේ කොයි පැත්තට බිඳුනත් එකම කාබ කැටායනය ඇති වෙන්නේ. එතකොට ඔක කොහෙට බිඳුනත් එකයි. හැබැයි දැන් අපිට මෙතන පාඩමට අදාළ වෙන්නේ මේ ඇල්කීනය අසමමිතික නම් ඉලෙක්ට්‍රෝපයිලය පහර දෙනකොට පයිබන්ධනය බිඳෙන දිශාව අනුව ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව වෙනස් වෙන නිසා සෑදෙන කාබ කැටායනයත් වෙනස් වෙනවා. බලන්න ඔයාලගේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේන්න තියෙන එක උදාහරණ. ස්ක්‍රීන් එකේ පේන්න තියෙන උදාහරණය හොඳට බලන්න. දැන් ওই උදාහරණයේදී ඒක තමයි කතා කරලා තියෙන්නේ. ඔය උදාහරණයේදී කතා කරලා තියෙන්නේ ඒක. ඔයාලට පේනවා. මට කියන්න උඩින් තියෙන්නේ මොන කාබ කැටායනයක්ද? ඒ කියන්නේ දකුණු පැත්තට බිඳිලා උඩ තියෙන්නේ. දකුණු පැත්තට බිඳිලා උඩ තියෙන්නේ මොන කාබ කැටායනයක්ද ඇති වෙලා තියෙන්නේ? අපි කාගෙන් හරි අහමු නේද? අද දවසේ කාගෙන්වත් ඇහුවේ නෑනේ. ඔයාලා තරහ වෙයි නැත්තම් අපි අම්මු මලීෂා උඩ තියෙන්නේ ඒ කියන්නේ ওই දකුණු පැත්තට බිඳලා ඔය උඩ තියෙන්නේ මොන කාබ කැටායනයක්ද මලීෂා? ධනාරෝපණයේ තියෙන කාබන් ඇසුරෙන් හිතන්න. ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද මලීෂා? මලීෂාද දන්නේ නැහැ පින්තූරෙකුත් නැහැ හොයන්න බෑ. අයියෝ සරල ප්‍රශ්නයනේ මං ඇහුවේ උත්තර දෙන්නකෝ. දැන් මෙච්චරලා නිදාගෙන හිටියේ පන්ති ඉන්නේ නැතුව. මලීෂා දෙන්න උත්තරේ. මලීෂා උඩ හැදෙන්නේ ප්‍රාථමික එකක්ද ද්විතීක එකක්ද? තෘතීක එකක්ද? දැන් මලීෂාගේ යාළුවා උත්තරේ දුන්නා. මලීෂා අපේ කාලේ නාස්ති කරනවා. ඔනෙලි උඩ තියෙන එක ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද ඔනෙලි කියන්නකෝ. ඔනෙලි ප්‍රාථමික good. හරිද? ඒතර උඩ තියෙන්නේ ප්‍රාථමික කාබ කැටායනය. ඒතර යට දෙවෙනි එක මොකද්ද? සමුදි. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද? ඒ කියන්නේ වම් පැත්තට බැඳුනොත් සමුදි. ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද? සමුදි no answer. සමුදි මැසේජ් එකක් කියලා තියෙනවා. බෑ කතා කරන්න. දැන් අපි එතකොට ඒ කතා කරොත් මට ඔය අපහැදිලි ගතිය ඔයාලගේ ක්ලියර් කරන්න පුළුවන්. ඒකයි මම මේ අහන්නේ. සමුදි මයික් එක ඕන් කරන්නකො අපි කතා කරමු.
ප්‍රාථමිකද සර්? හරි. ඔහොම ඉන්න දැන් මයික් එක ඔන් කරගෙන ඉන්න. දැන් ප්‍රාථමික කාබ කැටායනයක් කියන්නේ මොකද්ද? ප්‍රාථමික අවකැටයනයකදී ආර්කාණ්ඩ එකක් විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ධන කාබන්ට එක පැත්තකින් කාබන්. එහෙම නේද? ඔව් සර්. දැන් මේ දෙවැනි එකේ මේ තියෙන මම මේ රවුන්ඩ් කරලා තියෙන ධනාරෝපිත කාබන් නේද? ඔව් සර්. දැන් ඒකට බැඳලා තියෙන තුන් පැත්තෙන් බැඳලා තියෙනවානේ බන්ධන තුනක් තියෙනවානේ. ඒ බන්ධන තුනෙන් බැඳලා තියෙන්නේ මොනවද කියලා නිකන් බලන්න. උඩින් බැඳලා තියෙන්නේ හයිඩ්‍රජන් කෙනෙක්. වම් පැත්තෙන් බැඳලා තියෙන්නේ කාබන් කෙනෙක් නේ සමුද? BT1යි නේ සර් ඒක. ඒකයි හරියටම හරි. පැහැදිලි නේද? හරි. කවන්නේ කමන්නේ වැරදුනාට කමන්නේ. හරි නේද පුතේ? දැන් තේරුණා නේද? ඔව් සර්. right good හරි හරි. පැහැදිලිද? තේරුණාද පුතේ? හරි නේද? වැරදුනාට කමක් නැහැ හොඳේ. වරදිනවනේ. දැන් අපි ඉගෙන ගන්න වරදින හින්දා ඉගෙන ගන්න. ඉතින් අර ඔයාලා එහෙම කතා කරනවා නම් හරි නේද? ඔයාලා එහෙම කතා කරනවා නම් මට ඔයාලත් එක්ක කොහොම සාකච්ඡා කරලා කතා කරලා ඔයාලගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ගොඩක්. ඒකට කතා කරන්න ඕනේ නේද? මට මේ දැන් මෙහෙම කතා කරන්න කිව්වම නිකම් අම්මෝ මට බයයි වරදින් දන්නේ ලැජ්ජයි. එහෙම ඉන්න එපා. ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා පුතේ. Taman නොදන්න දෙයක් අහගන්න දැනගන්න ලැජ්ජ වෙන්න එපා. සමුදි දැන් සමුදි කතා කරලා තේරුණා නේද? ඒ ප්‍රශ්න ටික විසඳගත්තානේ. ඒකට වෙන්න ඕනේ. හරි නේද? ටිනෝසි මොකක් හරි එකක් අහලා තිනවා මගෙන් නේද ඇහුවේ? මට අහලා තියෙනක තේරෙන්නේ. ටිනෝසි මගෙන් නේද ඇහුවේ මොකක් හරි? ඔව් හරියට හරි වැරදිලා තමයි මට හිතුණා මගෙන් නෙමෙයි කියලා. හරි නේද? ඔව් වැරදිලා තමයි. අර ඔයාලා ඕකේ ඇතුලේ මැසේජ් අවවා ගන්නකොට මම දන්නවනේ ඔය ඉන්න ගාම එක එක්කෙනාට මැසේජ් අවවා ගන්නවා ඔයාලා. හරිද? යවනකොට පොඩ්ඩක් බලන්න සෙන්ඩ් කරනකොට මටමද මේ අදාළ කෙනාටමද යවන්නේ නැත්නම් මේ වෙන මටද වෙන්නේ කියලා බලන්නේ. හරි නේද? දැන් වෙන කාට හරි ගියා වගේ නෙවෙයිනේ මට මේක ගියාම මම මේක ප්‍රසිද්ධිය කියනවනේ. එතකොට ඉතින් පන්තියටම යවුවා වගේ තමයි. හරි නේද? රයිට් හරි. ඒ වයි ඉතින් දැන් මං ඔයාලට නීති දැන් මට මේ යවන්න එපා මැසේජ් එහෙම කරන්න එපා කියලා මට හොරෙන් ඔයාලව කරනවා. මං දන්නවනේ ඉතින් ඔය වයසේ කොහොම තමයි. හැබැයි පන්තියට අවධානය ඉන්න ඕනේ. හරිද? පන්තිය පිළිබඳ අවධානය ඉන්න ඕනේ. රයිට්. හරි. ආපහු පාඩමට එනවා. දැන් මෙන්න ඇල්කීනය ඔයාලට දීලා තියෙන උදාහරණය ඇල්කීනය අසමමිතිකයි. ඒ අසමමිතික ඇල්කීනය දකුණු පැත්තට බන්ධනය බිඳුනොත් වම් පැත්තේ කාබන් පරමාණුවට ධන ආරෝපණය ඇවිල්ලා ප්‍රාථමික කාබෝ කැටායනයකුත් ප්‍රාථමික කාබ කැටායනයකුත් දෙවැනි අවස්ථාවේදී වම් පැත්තට පයි බන්ධනය මිදිලා දකුණු පැත්තේ කාබන්ට ධන ආරෝපණය ඇවිල්ලා ද්විතීයික කාබ කැටායනයකුත් ලැබිලා තියෙනවා. රයිට්. එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම අවසානයේ මොකද්ද? අසමමිතික ඇල්කීනයකදී පයි බන්ධනය බිඳෙන දිශාව වෙනස් වෙනකොට ධන ආරෝපණය ලැබෙන කාබන් පරමාණුවත් වෙනස් වෙන නිසා සෑදෙන කාබ කැටායනයත් වෙනස් වෙනවා. සෑදෙන කාබ කැටායනයක් වෙනස් වෙනවා. රයිට්. අපි ලියමු. ඇල්කීනය අසමමිතික නම් පයිබන්ධනය බිඳෙන දිශාව අනුව ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව පයිබන්ධනය බිඳෙන දිශාව අනුව ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව වෙනස් වීම නිසා ධනාරෝපණය ලැබෙන කාබන් පරමාණුව වෙනස් වීම නිසා
එකිනෙකට වෙනස් කාබෝකැටායන සෑදීමක් එකිනෙකට වෙනස් කාබෝකැටායන සෑදීමක් සිදුවේ. එකිනෙකට වෙනස් කාබෝකැටායන සෑදීමක් සිදුවේ. තේරෙනව නේද? එකිනෙකට වෙනස් කාබෝකැටායන හැදෙනවා. දැන් මැද ගන්න ඕනේ අපි චුට්ටක් අහගෙන ඉමු. දැන් පළවෙනියටම තියෙන එකේ පයි බන්ධනයේ දකුණු පැත්තට බෙදෙනවා ප්‍රාථමික කාබෝකැටායනයක් හැදෙනවා. ඒ නිසා වම් පැත්තේ කාබන්ට ධන ඇවිල්ලා. දෙවෙනියට තියෙන එකේ පයි බන්ධනයේ වම් පැත්තට බෙදෙනවා දකුණු පැත්තේ කාබන්ට ධන ආරෝපණය ඇවිල්ලා ද්විතීයික කාබෝකැටායනයක් එනවා. දැන් මට කියන්නකෝ ඔය කාබෝකැටායන දෙන්නේ කවුද වඩාත් ස්ථායි? අහමුනේ කාගෙන් හරි අහමු. එතකොට කවුරු හරි හොයාගන්න පුළුවන් නොතේරෙන කෙනෙක් හරි. සෙව්මිනි මේ දෙන්නගෙන් ප්‍රාථමික සහ ද්විතීයික කාබෝකැටායන වලින් සෙව්මිනි කවුද වඩාත් ස්ථායි එක්කෙනා සෙව්මිනි? සෙව්මිනිලා දෙන්නයි. සෙව්මිනි සෞභාග්‍ය. සෙව්මිනි සෞභාග්‍ය. කියන්න බලන්න. කවුද පුතේ වඩාත් ස්ථායි? ප්‍රාථමිකද ද්විතීයිකද වඩාත් ස්ථායි? අනිත් අය මැසේජ් එකකට කමක් නැහැ මට. මොකද වඩාත් ස්ථායි? ප්‍රාථමිකද ද්විතීයිකද සෙව්මිනි සෞභාග්‍ය? ප්‍රාථමික වඩාත් ස්ථායි වෙන්නේ ප්‍රාථමිකද ද්විතීයිකද? කාබෝකැටායන ස්ථායීතාවය දැන් මතකද අද කතා කරපු එක ඈ අනිත් සෙව්මිනි විතරක් සෙව්මිනි මොකද හිතන්නේ? මෑනම් කුත් කියන්නේ මේ ළමයි. තතිර පිරිලවෙකින් අහමුකෝ එවිරෙන් තතිර කෝකද ස්ථායි? ප්‍රාථමිකද ද්විතීයිකද තතිර ස්ථායි? තතිර ප්‍රාථමික කාබෝකැටායනයේද ද්විතීයික කාබෝකැටායනයේද ස්ථායි වෙන්නේ? ද්විතීයික කාබෝකැටායන. අන්න සෙව්මිනි දැන් බලන්න ඕනේ මුල ටික දැන් හරියට බලන් ඉඳලා නැහැ අහන් ඉඳලා නැහැ හරියට. හරිද? ස්ක්‍රීන් එක දිහා බලන් හිටියට සටහන ලියාගත්තට කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැහැ. මොනවද මේ කියන්නේ කියලා ඔළුවට දාගන්න ඕනේ. මේ වෙලාවෙම ඔළුවට දාගන්න ඕනේ. හරිද? පස්සේ පාඩම් කරලා අල්ල ගන්නවා කියලා හිම ඉඳලා හරියන්නේ නැහැ. හරි? පස්සේ පාඩම් කරනවා අල්ල ගන්නවා කියලා ඉරන මේ වෙලාවෙම ඔළුවට දාගන්න ඕනේ. පස්සේ පාඩම් කරන්නේ මතක් කරගන්න, ආවර්ජනය කරගන්න. හරිද? හරි. ତොර ප්‍රාථමික කාබෝකැටායනයට වඩා ද්විතීයික කාබෝකැටායනයේ ස්ථායි. ප්‍රාථමික කාබෝකැටායනයට වඩා ද්විතීයික කාබෝකැටායනයේ ස්ථායි. තේරෙනවද මේ කියන එක? දැන් සාමාන්‍යයෙන් වැඩිපුරම හැදෙන්න කැමති එතකොට ස්ථායිකද අස්ථායිකද? සාමාන්‍යයෙන් ඉතින් අපි ඕන කෙනෙක් දන්නවා වැඩිපුරම හැදෙන්න කැමති පුතේ ස්ථායි එක්කෙනානේ. එතකොට මෙතනදී ප්‍රාථමිකකයි ද්විතීයිකකයි දෙකම හැදෙන්න පුළුවන් වුණාට වැඩි ප්‍රතිශතයක් වෙන්නේ හරිද? වැඩි ප්‍රතිශතයක් 90ක් විතර. දැන් ඊයේත් මෙහෙම කරාට පස්සේ යවුවා මේ 90 කියන්නේ හරියටම ස්ට්‍රේට් ෆිගර් එකක්ද? අරයාගේ 10%ද මේකේ 90ද කියලා. නෑ එහෙම එකක් නෑ හරිද? අපි මේ අදහසක් ගන්න ඔයාලට මේ දෙන්නේ. ඒතර වැඩි ප්‍රතිශතයක් වෙන්නේ අර ද්විතීයික කාබෝකැටායනයේ හැදෙන විදිහට මෙන්න මේ පයි බන්ධනයේ කැඩෙන එක තමයි ඇල්කීනවල ප්‍රතික්‍රියාවලදී වැඩිපුරම වෙන්නේ. හරිද? ඇල්කීනවල ප්‍රතික්‍රියාවලදී වැඩිපුරම වෙන්නේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ ද්විතීයික කාබෝකැටායනය හැදෙන විදිහට බන්ධනයේ කැඩීම. මොකද ඒක ස්ථායීතාවයේ වැඩි. ප්‍රාථමිකයකට වඩා ද්විතීයික කාබෝකැටායනයේ ස්ථායීතාවයේ වැඩි. දැන් පහත දී ඇති උදාහරණයේදී පයිබන්ධනය බිඳන දිශාව අනුව
පයි බන්ධනයේ බිඳෙන දිශාව අනුව පයි බන්ධනයේ බිඳෙන දිශාව අනුව ප්‍රාථමික හෝ ද්විතීයික කාබ කැටායනයක් සෑදිය හැක. ඒ පයි බන්ධනයේ බිඳෙන දිශාව අනුව ප්‍රාථමික හෝ ද්විතීයික කාබ කැටායනයක් හැදෙන්න පුළුවන්. එහිදී ප්‍රාථමික කාබ කැටායනයට වඩා ප්‍රාථමික කාබ කැටායනයට වඩා ද්විතීයික කාබ කැටායනය ප්‍රාථමික කාබ කැටායනයට වඩා ද්විතීයික කාබ කැටායනය ස්ථායි වන බැවින් ප්‍රාථමික කාබ කැටායනයට වඩා ද්විතීයික කාබ කැටායනය ස්ථායි වන බැවින් දැන් මෙතනදී ප්‍රාථමිකයි ද්විතීයිකයි හැදෙන්නේ ඒ හැදෙන දෙන්නගෙන් ප්‍රාථමික වලට වඩා ද්විතීයික ස්ථායි. දැන් කොහේ හරි තැනක ද්විතීයිකයි තෘතීයිකයි හැදුනොත් ද්විතීයික වලට වඩා තෘතීයික ස්ථායි. එහෙම යනවා. ද්විතීයික කාබ කැටායනය ස්ථායි බැවින් ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ වැඩි ප්‍රතිශතයක් සිදුවනුයේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ වැඩි ප්‍රතිශතයක් සිදුවනුයේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයේ වැඩි ප්‍රතිශතයක් සිදුවනුයේ මොන කාබ කැටායනය හැදෙන විදිහටද? ද්විතීයික කාබ කැටායනය සෑදෙන ලෙස ද්විතීයික කාබ කැටායනය සෑදෙන ලෙස පයි බන්ධනය බිඳීම වේ. මේ යාන්ත්‍රණයේ වැඩි ප්‍රතිශතයක් වැඩියෙන්ම වෙන්නේ එතකොට ස්ථායි කාබ කැටායනය මෙතන තියෙන්නේ ද්විතීයික නිසා ඒ ද්විතීයික කාබ කැටායනය හැදෙන විදිහට තමයි වැඩිම ප්‍රතිශතයක් ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සිදු වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ සුළු වශයෙන් ප්‍රාථමික එකක් හැදෙනවා. හරි නේද? ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රාථමික එක හැදෙන්නෙම නෑ නෙවෙයි. හරිද පුතේ කියන එක? ඒකෙන් අදහස් වෙන්නේ මේ ප්‍රාථමික එක හැදෙන්නෙම නෑ. කිසිම විදිහකට හැදෙන්නේ නෑ කියන එක නෙවෙයි. හරි ප්‍රාථමික එකත් හැදෙනවා චුට්ටක්. හැබැයි වැඩි ප්‍රමාණයක් වෙන්නේ ද්විතීයික එක. දැන් ඊගාවට ප්‍රතික්‍රියා හරිම ලේසි. මෙන්න මේ සංකල්පය හරියට තේරුණා නම් ඒ බන්ධනය කැඩෙන්න ඕනේ. හරිද? ඒ බන්ධනය කැඩෙන්න ඕනේ. ස්ථායි කාබ කැටායනය කියන සංකල්පේ හරියට තේරුණා නම් ඇල්කීන වල සියලු ප්‍රතික්‍රියා ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි સિદ્ધාන්තය. ඒක තමයි තියරි එක. ඔය කටපාඩම් කරලා කියා දෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා මේ තියරි එක. ලබන සතියේ අපි ඇල්කීන ප්‍රතික්‍රියා ඉගෙන ගන්න කලින් ඔයාලා මෙන්න මේ කාබ කැටායන සහ කාබ කැටායන ස්ථායීතාවය ස්ථායි කාබ කැටායනය ඇති වෙන ආකාරයට මේ පයි බන්ධනයේ බෙදීම කියන මෙන්න මේ කාරණා ටික දෙතුන් පාරක්වත් පාඩම් කරලා ඉන්න ඕනේ ලබන සතියේ එනකොට. එහෙම ආවේ නැත්තම් ලබන සතියේ උගන්වන දේවල් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. ලබන සතියේ උගන්වන දේවල් ඔයාලට තේරෙන්නේ නැති වෙයි එහෙම ආවේ නැත්තම්. ඒ නිසා කරුණා කරලා කියන්නේ ඒ විදිහට පාඩම් කරන්න. එහෙම පාඩම් කරොත් අන්න ඔයාලට ලබන සතියේ කරන දේවල් හොඳට තේරෙයි. පැහැදිලිද කියන එක? හරි. අපි අද දවසට පාඩම මෙතනින් නවත්තනවා.